සදහවත් පින්වතුනි අද උතුම් වූ වෙසක් පොහොය දවස. අද ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් අපි ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව යමක් කතා කරනවා නම් ලෝකවාසී ජනතාවගේ මුදුන් මල් කඩසේ සලකන අප කාගේත් ගෞරවයට මානනයට වන්දනයට නමස්කාරයට ගරුකාරයට සත්කාරයට ආධ්‍යාත්මීකරණයට ආදී වශයෙන් නොයෙකුත් තත්වවලට අත්‍යුත්තම වශයෙන් අත්‍යුත්කෘෂ්ඨ වශයෙන් හඳුන්වන බුදුරජාණන් වහන්සේගේ පරමාදර්ශය පිළිබඳව සර්වජන හෘදයානන්ද කර වූ ධර්මකාය සම්පත්තියෙන් අනුවුණ වූ කරුණා නිධාන වූ මහා මෛත්‍රී පිණ්ඩෝපම වූ සසර සැරිසරණා අසරණ සත්වයින්ට පිහිට වූ කරුණාවෙන් මෛත්‍රියෙන් අසදෘශ බුද්ධ ලීලාවෙන් 45 වර්ෂයක් මුළුල්ලේ අති උදාර යුග ප්‍රවර්තක සේවාවක නියැලුණා වූ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ මීට අවුරුදු 2561කට ප්‍රථම දඹදිව ඊසාන දිග හිමාලය ප්‍රදේශයේ පාමුල කෝසල රාජ්‍යයේ යටත් විජිතයක් වූ ශාක්‍ය ජනපදයේ ලුම්බිනි නැමැති සල්ුයනේ මෙලොව උපත ලබා බුද්ධ ගයාවේදී බෝධිපද ප්‍රාප්තව බරණැස ඉසිපතනෙහිදී ප්‍රථම ධම්මචක්ක පැවතුම් සූත්‍රය දේශනා කර වදාළ කුසිනාරා නුවරදී නිවි සැනෙහි වදාළ අංගී රස අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට නමස්කාර කරමින් මේ උතුම් වෙසක් පොහොය දිනේ තමුන්නාසේලාට අද මේ ධර්ම දේශනාව පවත්වනු ලබනවා. අද ධර්ම දේශනාවේ මාතෘකාව මුල් බුදු සමයට අයත් ප්‍රතීත්‍ය සමුත්පාදය කියන මේ මා හැඟි ගාම්භීර මාතෘකාව ඔස්සේ මේ දේශනාව පවත්වනු ලබන්නේ. අද මේ ධර්ම දේශනාවට මට ආරාධනා කළ ඒ ආරාධනා කිරීම සඳහා අනුශාසකත්වය ලබා දුන් මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ කෘත්‍යාධිකාරී හක්මන සුමනසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට පළමු කොටම මගේ නමස්කාරය හිමි වෙනවා. ඒ වගේම දායක සභාවේ ලේකම් අපේ වික්‍රමසිංහ මැතිතුමාටත් භාණ්ඩාගාරික සෙනවිරත්න මැතිතුමාටත් දායක සභාවේ සියලු දෙනාටමත් මම කෘතඥතාපූර්වක පින් අනුමෝදනාව කරනවා. මේ පින්වතුන්ට ධර්ම දේශනාව වෙසක් දවසේ පැවැත්වීම සඳහා මාව වැඩමවා කරවීම ගැන. අපි පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා දෙආකාරයකට. අපි දන්නවා අපේ රටේ තියෙනවා අර්ථයෙන් යම් යම් දේ ඓතිහාසික වශයෙන් ඊළඟට ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් දෙකෙන්ම
ධර්මයේ දේශනා කළා. ඉතින් අපේ රටේ එක මනා ලෙස නිර්දිෂ්ට වෙනවා. අපේ සංස්කෘතිය තමයි වැවයි දාගැබයි. බෞද්ධ සංස්කෘතිය අපේ ආර්ථිකය ගොඩ නැගුණේ අනුව. එකම වැව් කණ්ඩියේ දෙපැත්ත නිල් ගොයමයි කහ සිවුරයි. බෞද්ධ සංස්කෘතිය වැවයි දාගැබයි. තූපාරාමය, රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, අභයගිරිය, අවකන බුද්ධ ප්‍රතිමාව, සමාධි ප්‍රතිමාව, හොරිවිල ප්‍රතිමාව, ඒ තමයි බෞද්ධයාගේ අභිමානය. අවුරුදු 2350කට අධික කාලයක් මුළුල්ලේ මේ සංස්කෘතියෙන් තමයි බෞද්ධ ජනතාව පෝෂණය වුණේ. ඒ නිසා අපි ඉස්සෙල්ලම බුදුරජාණන් වහන්සේ අර්ථයෙන් දේශනා කරපු ප්‍රතිත්‍ය සමුප්පාදය පිළිබඳව කෙටි විස්තරයක් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ සූත්‍ර 3කින් මේ බව ලෝකයට අනාවරණය කළා. අග්ගඤ්ඤ සූත්‍රය, චක්කවර්ති සීහනාද සූත්‍රය හා මහා නිධාන සූත්‍රය කියන මේ සූත්‍ර තුනෙන්ම අනාවරණය කළේ සමාජගත දුක පිළිබඳව. මේ ලෝකයේ ඉස්සෙල්ලම බුදුරජාණන් වහන්සේ වදාරනවා අග්ගඤ්ඤ සූත්‍රයෙන් මේ රස පොළව පොදුවේ භුක්ති විඳ හැමෝම. පොළව භුක්ති විඳේ. රස පොළව අතින් අරන් මේක අනුභව කරනවා. රසයි. මේ රසයට කාලයක් යනකොට මිනිස්සු ගිජු වුණා. පොළවේ රස නැතුව ගියා. ඊට පස්සේ ඒ වෙනුවට හටගත්ත බදාලතා වැල්. කාලයක් බදාලතා වැල් අනුභව කරලා ජීවත් වෙනකොට ඒකට ගිජුකමක් හටගත්තා මිනිස්සු තුල. ඒකේ රස නැතුව ගියා. ඊට පස්සේ මිනිස්සු සොයාගත්ත LV. ඒකේ දැන් තියෙන වීවල වගේ පොත්ත නියුඩ් නැහැ. කපාගෙන ඇවිල්ලා ඒවා අනුභව කරන්න පුළුවන්. තම්බන්න, වේලන්න මුකුත් අවශ්‍ය නැහැ. කාලයක් යනකොට මේවා පොදුවේ භුක්ති විඳේ. මම මේක මගේ අපේ කියලා එහෙම තිබුණේ නැහැ. අවශ්‍ය වුණාම ඒ වෙලාවට ගිහිල්ලා ඒවා කපාගෙන භුක්ති විඳිනවා. ඒක කම්මැලි මිනිස්සෙකුට හිතුණා හැමදාම යන්නේ ඒක කරදරයි මේවා ගේන්න. දවස් කිහිපයකට ගෙනල්ලා තියා ගන්න ඕන ගෙදර. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් කපාගෙන ඇවිල්ලා ගෙදර මේවා තියා ගන්නකොට අනිත් අයටත් හිතුණා අපිත් ගෙනත් තියා ගන්න ඕන ගෙදර මේවා කපලා. ඔහොම හැමෝම වගේ මේවා ගෙවල් වල ගබඩා කරනකොට මිනිසුන්ට ලොකු හිඟයක් ඇති වුණා. අවශ්‍ය වෙලාවට ගිහින් කපා ගන්න ඇල්වින් නැතුව ගියා. ඊට පස්සේ මොකද කෙරුවේ? දැන් ඇල්වි කවුරුත් පොදුවේ භුක්ති විඳපු මේ දේ නැතුව ගියාම මේවා හිතවන්න සිද්ධ වුණා මිනිසුන්ට. ඒ ගමන මොකද කරේ? ඉඩම් බෙදාගත්තා. ඉඩම් බෙදාගත්තේ කොහොමද? ශක්ති සම්පන්නකම අනුව, බලපුලුවන්කාරකම අනුව. හයිය හත්තිය තියෙන මිනිස්සු විශාල ප්‍රදේශ අල්ලගත්ත මේ අපේ. එතනින් නැවතුනේ නැහැ. මේවා අපේ පුත්තුන්ට, මේවා අපේ සහෝදරයින්ට, අයියලට, අක්කලට, මේවා ලොකු අම්මලට, මාමලට කියලා මේවා කොටු කරන්න පටන් ගත්තා. වැටවල් ගහලා අගල් කපලා බවුන්ඩරි ගහන්න පටන් ගත්තා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ වැටවල් වලට පාලියෙන් කිව්වේ මරියාදා. වැටවල් ගහලා ඉඩම් කොටු කරේ කවද්ද? සමාජගත දුකේ උපත ඇති උනේ එතන. පොදුවේ භුක්ති විඳ රස පොළව පුද්ගලිකත්වයට හැරවිලා මගේ කොට ගන්න ධනවාදය ආරම්භ වුණේ ඉඩම් කොටු කර ගැනීමෙන්.
ඊට පස්සේ මොකද වුනේ? දැන් හයිය හත්තිය තියෙන මිනිස්සු පුළුවන් තරම් අල්ලගත්තා. අහිංසක අසරණ මිනිස්සුන්ට මුකුත් නැහැ. ඒ මිනිස්සුන්ට සිද්ධ වුණා අර ඉඩම් වල ගිහිල්ලා දාසයෝ වගේ බැල මෙහෙවරකම් කරන්න කුලියට වැඩ කරන්න. දැන් ඉඩම් හිමියෝ ධාන්‍ය ගබඩා කරනවා. වැඩ කරන මිනිස්සුන්ට මුකුත් නැහැ. පොඩ්ඩක් මොනවා හරි දෙන එක විතරයි. එතකොට බහුතරය දුගී දුප්පත්කමට වැටුණා. සමාජයේ බහුතරය නැති බැරිකම් අගහිඟකම් දිලිඳුකම් විපුල බවට පත් වෙනකොට මෙයට ජීවත් වෙන්න විදිහක් නැති වෙනකොට බිරිඳ දරුවෝ බඩගිනි කියනකොට කන්න දෙයක් දෙන්න නැති වෙනකොට මොකද කරේ? හොරකමේ යන්න පටන් ගත්තා. අන්න දැන් බුදුරජාණන් වහන්සේ චක්කවර්ති සීහනාද සූත්‍රයෙන් දේශනා කරනවා. අධනානං ධනේ අනුපාදීයමානේ දාලිද්‍යං වේපුල්ලං අගමාසී. නිර්ධනයන් අතර ධන නිෂ්පාදනයක් නොවන කල්හි දිලිඳුකම ඇතිවන්නේය. නැති බැරිකම් අගහිඟකම් දිලිඳුකම් ඇති වෙනකොට මොකද කරේ? ජීවත් වෙන්න විදියක් නැහැ. ළමයි බඩගිනි කියනකොට දරා ගන්න බෑ. දැන් හොරකමේ යන්න පටන් ගත්තා. දාලිද්‍යං ගතේ අදින්නාදානං වේපුල්ලං අගමාසි. දැන් හොරකමේ යනවා. හොරකමේ යන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා සතර බ්‍රහ්ම විහරණ වඩමින් නෙමෙයි. හොරකමේ යන්නේ ආයුධ අරගෙන. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා අනුපාදීයමානේ සත්තං වේපුල්ලං ගතේ. මේ අවියායුධ අරගෙන යනකොට මොකද වෙන්නේ? කපනවා, කොටනවා, ගහනවා, මරනවා. මා කලබ ගෑනියක්. දැන් ඉඩම් අයිතිකාරයොත් මොකද කරේ? රැක්ම දැම්මා. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා අනුපාදීයමානේ සත්තං වේපුල්ලං ගතේ පානාතිපාතං වේපුල්ලං අගමාසි. ප්‍රාණඝාතය ඇති වුණා. දැන් බුදුරජාණන් වහන්සේ මහා නිදහන සූත්‍රයෙන් වදාරනවා පොදු දේපොළ මම කොට මගේ කොට අල්ලගත්ත නිසා පුද්ගලිකත්වය ධනවාදය ඇති වෙනකොට මේ ආරක්ෂා කරගන්න රැක්ම යෙදුවා. ඒගොල්ලොත් මුරකාරයෝ දරලා ආයුධ දුන්නා. හොරකමේ එන මිනිස්සුත් ආයුධ පරිහරණය කරනවා. දැන් සමාජයේ බහුල වශයෙන් දුකටපත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා රජවරුන්ට මේකට ක්‍රමයක් හදන්න ඕන. දැන් අපේ රටේ අද ඒ තත්ත්වය පවතිගෙන එනවා. සමාජගත දුක බහුල වෙනවා. මොකද නැති බරිකම් අගහිඟකම් වැඩි වෙනකොට සමාජගත දුක ගැන මේ කතා කරන්නේ. එදා ඒ බුදුහාමුදුරන්ගේ කාලේ මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එක විදිහයි, ඊට පස්සෙත් ඒ විදිහයි, ඊළඟට අදත් ඒ අර්බුද තියෙනවා, මතුවටත් තියෙනවා. ඒ තුන් කාලත්‍රයේටම තමයි බුදුරජාණන් වහන්සේ ධර්මානුකූලව මේ ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කළේ. මීට අවුරුදු 200කට 300කට හිතර කලින් කාල් මාක්ස් පඬිතුමා ධනය සාධාරණ ලෙස බෙදී යන ආකාරය පිළිබඳව දාස් කැපිටල් කියන මේ දර්ශනයක් ප්‍රාග්ධනය සමසේ බෙදී යාම පිළිබඳව ලෝට සිද්ධාන්තයක් න්‍යාය පත්‍රයක් දැක්වුවා. දැන් අද හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ ක්‍රමය ලෝකෙට ගෙනාවේ කාල් මාක්ස් පඬිතුමා කියලා. නැහැ. කාල් මාක්ස් පඬිතුමා උපදින්නත් කලින් අවුරුදු 2000කට හිතර කලින් මේ ධනය විෂම ලෙස බෙදී යනකොට මිනිසුන්ට නැති බැරිකම් අගහිඟකම් විපුල බවට පත් වෙලා අසහනයට පත් වෙනකොට මේ පීඩාව මේ ගැටුම ඇති වෙන බව බුදුරජාණන් වහන්සේ රජවරුන්ට අවබෝධ කරලා දීලා මේ ධනය සමසේ ජනතාව අතර බෙදා හැරිය යුතුයි කියන පණිවිඩය
ලෝකයට ඉස්සෙල්ලාම ඉදිරිපත් කළේ සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ. සමාජගත දුක නැති කරන්න. අපි ඒ ආදී වශයෙන් බලනකොට අද මේ ධර්මානුකූලව දැන් අපේ රට ගැන බැලුවොත් කොහොමද? මේ බුදුහාමුදුරුවෝ අදාළේ බුදුරජාණන් වහන්සේ වදාරපු නිසා අන්ධ භක්තියෙන් මේවා පිළි අරගෙන මේ කරබාගෙන ඉන්න නෙමෙයි. බුදුහාමුදුරුවෝ අදාළේ මේවා විමර්ශනය කරන්න. එදා එහෙමනම් අද කොහොමද? බුදුරජාණන් වහන්සේ අද ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කරලා තියෙන්නේ කොහොමද? ඒ නිසා අද මේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්න පිළිබඳව විචාරාත්මක අවධිකමක් බෞද්ධ ජනතාවට තියෙන්න ඕන. මේ මම කියන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ ලෝකයාට විචාරපූර්ව ආකල්පෙන් යුතුව. මේ විචාර බුද්ධි පෙරදැරිව අපිට ධර්මයට සවන් දෙන්න කිව්වේ විචාරපූර්ව ආකල්පෙන් යුතුව. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මුඛ්‍ය කෘත්‍ය විචාරපූර්ව ආකල්පය. විචාරයට ලක් කරන්න ඕන. දැන් අපේ රටේ බෞද්ධයෝ අද මේ වර්තමාන සමාජයේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්න කොහොමද ඇති වෙලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳ මේ ගැන විචාරයට ලක් කරන්න ඕන. එහෙම කරනවද බෞද්ධයෝ? බඩු ගණන් කියලා ආණ්ඩුවට බැන ගිහිල්ලා පුළුවන් විදිහකට කනවා, බැරි අය බඩගින්න ඉන්නවා නේද? මේක ਵਿਚාරයට ලක් කළොත් අද රටේ තත්ත්වය දන්නවද? දන්නවද රටේ තත්ත්වය? දැන් රූපවාහිනියේ බොත්තම තද කළාම ඒන වෙළඳ දැන්වීම් දිහේ බැලුවාම ලෝකයා හිතනවා මේ තරම් හොඳ කෑම කන බොන මිනිස්සු මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති කියලා. එහෙම නේද? ඒකේ පෙන්නන කෑම જાති මස් කුට්ටි තෙල් දාන හැටි, මාළු පෙති තෙල් දාන හැටි, චීස් බටර් පොඩි එවුම් බෝල ගෙඩි වගේ කන හැටි, පළතුරු කන හැටි, නොයෙක් කෑම. එහෙම නේද? මාධ්‍යයෙන් පෙන්නන ඒවා භුක්ති විඳින ලැබෙන්නේ සමාජයේ කීයෙන් කී දෙනාටද? මූළු මහත් ජන සමාජයේ කෝටි 2යි. ඒ කෝටි 2කින් කෝටියක් මේ රටේ අර්ධ නිරාහාරව බුදිය ගන්නෙ නේ. මම මේ ਵਿਚාරයට ලක් කරන්න මේ පින්වතුන්ලට මම මේ සූර්යමානාරංචි අනුව නෙමෙයි මගේ ඇහෙන් දැක්ක දේවල් කියන්නම්. මම යුරෝපයේ චාරිකාවක ගියපු වෙලාවක මට මාත් එක්ක ගිය මහත්තයෙක් පෙන්නුවා මේ බයිසිකල් එක පැදගෙන යන්නේ මේ රටේ අගමැතිතුමා. පුත්සයිකල් එක පැදගෙන යනවා. එහෙ රටේ හැම බයිසිකල් එකකටම ඉස්සරහ කූඩයක් දාලා තියෙනවා. කම්බි දැල් වලින්. ඒ කූඩේට තව බෑග් එකක් දාගෙන බයිසිකල් එක පැදගෙන යනවා. කවුද? නෙදර්ලන්තයේ අගමැතිතුමා. යුරෝපයේ ධනවත් රටවල් තමයි ජර්මනිය, ප්‍රංශය ආර්ථිකය කඩාගෙන වැටිච්ච නැති ධනවත් රටවල්. ඒ හා සමාන එකක් නෙදර්ලන්තය. බොහොම පුෂ්ටිමත් ආර්ථිකයක් තියෙන රටක්. ඒ රටේ අගමැතිතුමා යන්නේ කොහෙද? කඩේට බයිසිකල් එකේ. අපේ රටේ අගමැති කෙනෙක් ඕනේ නැහැ. മന്ത്രി කෙනෙක් පුස්සයිකල් එකකින් පාරේ ගිය හැකිද? බෑ. ඇයි? ඔක්කොම පිටිපස්සෙන් දුවගනේ අනේ අපේ ළමයාට අර රස්සාව අරන් දෙන්න. අපිට කෝටා එක අරන් දෙන්න. අපේ ටෙන්ඩර් එක පාස් කරලා දෙන්න. අපේ කෙනාට ස්ථාන මාරුවක් අරන් දෙන්න. නේද? එහෙම නේද? ඒ විතරක්ද? മന്ത്രിවරුන්ගේ ඇමතිවරුන්ගේ මිදුල් වල 4 ගාතෙන් බඩ ගන්නවා ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලලා මිනිස්සු නේද? ඇයි ඒ රටේ නැත්තේ? දේශපාලකයෝ ඒවට අත දාන්නේ නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ට ගිය හැකි පාරේ බයක් සැකන් නැතුව. ඒගොල්ලෝ යන්නේ පුස්සයිකල් එකේ ඒ තරම් ධනවත් රටවල්. අපේ රටේ අරන් තියෙන ණය වලට පොලිය ගෙව ගන්න විදිහක් නැතුව ධනය විකුණනවා. දේපොළ විකුණනවා. එහෙම රටේ මේ වෙනකොට මේ අවුරුදු දෙකට අරන් තියනවලු කෝටි ලක්ෂයක හිතර වාහන. එක වාහනයක්වත් කෝටි 3-4න් අඩු නැහැ.
එක්කෙනාට එක ගානේ නෙමෙයි එක්කෙනාට 5-6. මොකද මේගොල්ලෝ යනකොට ඉස්සරහින් 2-3ක් යන්න ඕන පස්සෙන් 2-3ක් යන්න ඕන නේද? ඉතින් මේ පින්වතුන්ලා විචාර බුද්ධි පෙරදරිව කටයුතු කරනවා නම් මේ රට බංකොලොත් වෙන්න හේතු මොනවද කියලා බෞද්ධ දර්ශනය අනුව අපි හිතන්න ඕන. එහෙමනේ. දැන් කෝටියක් ජනතාව අර්ධ නිරාහාරව නිදාගන්නේ. ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කොන්තරත් එක බාර අරගෙන යන മന്ത്രിවරු ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඒගොල්ලන්ට කන්න කැන්ටිමක් තියෙනවා. ඒක දෙන්නේ වට්ටෝරුවකට කෑම. දැන් මේ මිනිස්සු බඩගින්නේ සාගතේ. ඒ වට්ටෝරුවට දෙන කෑම වේල හැරමිටියකට කන්න දුන්නොත් හැරමිටියක් සුමානෙන් ඇවිදී. කෑම වේල තත්ත්වය කොහොමද කියලා තමුන්නාන්සේලා හිතා ගන්න. මේ කවුරුවත් කනවට ඉරිසියාවේ නෙමෙයි. මේ කාගේ සල්ලිද? මේ රට අර ධනවත් රටවල් වල නොකරන වැඩ කරන්න අපි ඒ තරම් ධනවත්ද? කවද්ද මේ රට ගොඩ දාන්න පුළුවන්? කවුද ඒ අයට මේ තැන් ලබා දුන්නේ? බලෙන් ඇවිල්ලාද ඒගොල්ලෝ? නෑ අපි. ඇයි? අපිට ਵਿਚාරයක් නැති හින්දා හැමදාම රැවටෙනවා. ඒ හින්දා බෞද්ධ දර්ශනය අනුව හිතන්න ඕන. සමාජගත දුක නැති කරගන්නේ කොහොමද කියලා. මේ මම දේශනා කරන මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය ගැන කතා කරන්නේ. මේ පොදුවේ සමස්තයක් හැටියට ගත්තාම දැන් ප්‍රවෘත්ති පත්‍රයක් ගත්තාම දිගෑරියම් මොනවද තියෙන්නේ? දැන් බෞද්ධ රටක නම් මිනිස්සු කොයිතරම් සංවරශීලී වෙන්න ඕනද? එහෙම නේද? දැන් බෞද්ධ ධර්මයේ අනුව අපි කටයුතු කරනවා නම් අපේ ළඟ තියෙන්න ඕන දයාව, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, ගුණවත්කම, කෙලෙහි ගුණ සැලකීම, යුතුයකම් ඉෂ්ට කිරීම, චාන් සරල දිවි පැවැත්ම බෞද්ධයෙකු ළඟ තිබිය යුතු ගුණ ධර්ම ඒවා නේද? මිනිමරුන්, මංකොල්ල, හොරකම්, ස්ත්‍රී දූෂණ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මහා අපරාධ ගැන. එතකොට නිකන් හිතන්න කොහොමද අද සමාජයට මොකද වෙලා තියෙන්නේ? මොනවද මේවට තියෙන විසඳුම්? ඒ හින්දා බෞද්ධ ජනතාව අන්ධ භක්තියෙන් අනුන් කියනවා පිළිගන්නේ නැතුව අපි අවදියෙන් විචාරාත්මකව විමසීමෙන් කටයුතු කරන්න ඕන. මේ ප්‍රශ්න ඇති වෙන්න හේතුව මොනවද? මේව නවත්තන්නේ කොහොමද කියලා. විසඳුම් මොවට තියෙනවා? අපේ අඩුපාඩුකම් නිසා ඒවා එන්නේ අර්බුද උග්‍රාතට යන්නේ. ඒක පිරිසකට හිතරක් අපි දොස් කියනවනම් වැරදි. අපේ අතේ හුඟක් වැරදි තියෙනවා. ඒ හින්දා දැන් බුදුරජාණන් වහන්සේ සමාජගත දුක ගැන සමාජගත දුක ඇති වෙන හේතුත් සමාජගත දුක නැති කරන්නේ කොහොමද කියන එකත් චක්කවර්ති සීනාද සූත්‍රයේ වගේ දාර්ශනික සූත්‍ර වලින් දේශනා කරුවා. ඊළඟට දැන් අපිට කතා කරන්න අද තියෙන වැදගත්ම දේ මොකද්ද? సంతానගත දුක. එවනේ මොකද්ද సంతాනය කියන්නේ? හිත. හිතේ දුක. එහෙම නේද? හිතේ දුක ඇති වෙන්නේ කොහොමද? හිතේ දුක ඇති වෙන්නේ කොහොමද? නැති කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ පටිච්ච සමුප්පාදය නැමැති ධර්මයෙන්. එහෙමනේ. එතකොට දැන් අපිට දුකෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ධර්ම කාරණා 4ක් අනුදැන වදාලා. මොනවද 4? මොනවද? දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදීමේ මඟ, ආර්ය සත්‍ය 4. එහෙමනේ. දැන් මේ පින්වතුන්ලා හිතාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ දුක ගැන විතරයි කතා කරලා තියෙන්නේ. ඒ නිසා මේ දුක ඇති වෙන්නේ කොහොමද නැති කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි මුළු ධර්මස්කන්ධයම තියෙන කියලා හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ. නෑ. මේ ප්‍රධාන ධර්මකාරණා 4 මත තමයි මුළු විශ්වයේම ක්‍රියාදාමය සිදු වෙන්නේ. කම්ම, කම්ම සමුදය, කම්ම නිරෝධ, කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ප්‍රධාන ධර්ම කාරණා 4 නේ. දැන් හිසේ ඇම්මක් තිබේද?
තියෙනවා. හේතු තිබේද? ඔළුව කැක්කුමක් හැදෙන්න හුඟක් හේතු ඇති වෙනවා. ඒ සුව කර ගැනීමට පුළුවන්. බෙහෙත් හේත් ගත්තාම ඔළුව කැක්කුම හොඳ වෙනවා. සත්‍ය හතරක් නෙමෙයිද? හිසේ යම්මක් තියෙනවා. හිසේ යම්ම හැදෙන්න හුඟක් හේතු ඇතුවයි හැදෙන්නේ. නැති කර ගන්න පුළුවන්, නැති කරන්න බෙහෙත් හේත් ගත්තාම පුළුවන්. සත්‍ය හතරක් නේ. ආයුර්වේද වෙදකමෙත් තියෙනවා සත්‍ය හතරක්. යතාහි ආයුර්වේද ශාස්ත්‍රම් චතුර්ව්‍යුහම් ආරෝග්‍යම් බහිසත්‍යං. රෝගයක් තිබේද? ඊට හේතු තිබේද? ඔව්, හුඟක් හේතු කාරණා උඩයි රෝගය හැදෙන්නේ. සුව කළ හැකිද? පුළුවන්. බෙහෙත් හේත් ගත්තාම පුළුවන්. බුද්ධ ධර්මයේ තියෙන සත්‍ය හතරක්. ඒව මේව ඉදම්පි බුද්ධ ධර්මම් චතුර්විභම් සංසාරෝ සංසාර හේතුන් මොක්ෂෝ මොක්ෂෝපායාති. සසර ගමනක් තිබේ, ඊට හේතු තිබේ, ඒ නැති කර ගැනීමට පුළුවන් ඊට ක්‍රමයක් තිබේ. මේ සත්‍ය හතරක්. ওই සත්‍ය හතර පදනම් වෙලා තමයි මේ ලෝකේ සියලු දේ සිදු වෙන්නේ. ඉතින් දැන් අපි ওই සත්‍ය හතරට අනුව කීවෙනි ආර්ය සත්‍ය ගැනද අපි දැන් අද කතා කරන්න යන්නේ? ඔව්. දැන් මොකක් ගැනද මේ කතා කරන්නේ? පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද? දුකට හේතු. දැන් එතකොට හේතුන්ගෙන් හැට ගන්නා ඵලයයි අපි හොයන්නේ නේ. දැන් අපි එහෙම නෙවෙයිනේ උගන්වන්නේ. ඵලයට හේතු. එහෙම නේද? කොහොමද ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ? ඔව්. කියන්නේ ඵලයට හේතු හොයනවා. නේද? බුදුහාමුදුරුවෝ වදාළේ හේතුන්ගෙන් ඇති වෙන ඵලය ගැන බලන්න කිව්වේ. අපි ඵලයට හේතුනේ හොයන්නේ නෑ. එහෙම නෙමෙයි. ඵලයට හේතු. එහෙමයි. පටිච්චසමුපාදයේ එහෙමයි එන්නේ. ඉස්සෙල්ලාම එන්නේ මොකද්ද? පටිච්චසමුපාදයේ පළවෙනි අංගය අවිද්‍යාව. දැන් අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා කවුරුවත් දන්නවද ඔයගොල්ලෝ? අපි සාකච්ඡා කරමු. මොකද්ද ඔය කියන ඇති ඇටියෙන් නොදැනීම කියන්නේ? මොකද්ද? ඔව්, අපි සාමාන්‍යයෙන් ওই වචන කිහිපයකින් ඕව සඳහන් කරාට නියම අවබෝධයකින් නෙමෙයිනේ කියන්නේ. නේද? අවිද්‍යාව ගැන අදාහ ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මතකනේ බෝධි මූලයේ හිටියා. අර සත්‍ය කියලා තියෙනවනේ. පළවෙනි සතිය මොකද්ද බැලුවේ? අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ පටිච්චසමුපාද ධර්මය ගැන. බුදුරජාණන් වහන්සේ දුටුවා සූර්යා වටේ පෘථුවිය භ්‍රමණය වෙනවා. ශෙනයක්වත් නැවතින්නේ නැහැ. බොහොම වේගයෙන් යනවා. දැන් අපිට මුහුදු වෙරළට ගියාම පේනවනේ. බලාගෙන ඉඳද්දී ගිලිලා යනවනේ. හිතන්නේ නැද්ද ඒව ගැන? එතකොට ඒකෙන් අපි මොනවද තේරුම් ගන්න ඕන? ඉර කැරගෙනව නෙමෙයි. කැරගෙන්නේ පොළව. කොයිතරම් වේගෙන් කැරගෙන්න ඕනද බලාගෙන ඉඳද්දී අරම ගිලිහිලා යන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අපි කාලයේ වේගයට හසු වෙලා යන්නේ. අපිට ක්ෂණයක්වත් ජීවත් වෙන්න බෑ. ක්ෂණයක් හරි අපිට ජීවත් වෙන්න ඕන නම් කරන්න තියෙන්නේ සූර්යා වටා පෘථුවිය භ්‍රමණය වෙන එක ක්ෂණයකට නවත්තන්න බෑනේ. ඉතින් මේ කාලයේ වේගයට අපි හසු වෙලා යනවා. ඒ නිසා අපි දැන් කාලේ මනින්න උපකරණයක් හදලා තියෙනවා. මොකක්ද ඒකට කියන්නේ? කාලේ මනින්නේ මොකෙන්ද අපි? ඔරලෝසුව. දැන් අපි කියනවා 4යි 35යි ඊට පස්සේ පැය විනාඩි ඊළඟට තප්පර. දැන් තප්පර ගාන කියන්නේ දිව නමනකොට තප්පර කටුව කොච්චර දුරට ගිහින්ද නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කාලය නිර්ණය කරන්න බෑ. අපි කාලයේ වේගයට හසු වෙලා යනවා.
නමුත් අපිට පේනවා අවිද්‍යාවේ ඉන්න නිසා මේක නැවතිලාම තියෙන විදිහට. දැන් රහතන් වහන්සේ ආර්ය උත්තමයන්ට ලෝකේ පේන විදිහට නෙමෙයි අපිට පේන්නේ. ඒ උත්තමයින්ගේ ප්‍රඥාවට හසු වුණාම සමාපත්තියට සමවැදිලා බලනකොට පේනවා මේවා නලියන ස්වභාවය. මේ රූප ක්ෂණයක් පාසා වෙනස් වෙන හැටි. ඇති වෙන හැටි, වෙනස් වෙන හැටි, නැසෙන හැටි නේ. දැන් අපි බොහොම ලස්සනයි කියනවනේ නේද? ලස්සනයි කියලා අපි මොකද කරන්නේ? ඒක තණ්හාවෙන් උපාදානය කරගන්නවා. අපි දැන් ධර්මයේ කතා කරන්නේ. උපාදානය කරගන්නවා. දැන් රහතන් වහන්සේ බුද්ධ ආදී ආර්ය උත්තමයෝ තණ්හාවෙන් උපාදානය කරගන්නවද? ඇයි හේතුව? ඒ උත්තමයින්ට පේනවා මේකේ නිත්‍ය ස්වභාවයක් නැති බව. එහෙම නේද? ඇයි අපි තණ්හාවෙන් උපාදානය කරගන්නේ? මොකක් නිසාද? මොකක් නිසාද? අවිද්‍යාවෙන් නිසා. දැන් තේරුණා? අවිද්‍යාවේ ඉන්න නිසා අපි නිතරම ක්ෂණයක් පාසා වෙනස් වෙන දේවල් නිත්‍ය වශයෙන් පවතිනවා කියලා තණ්හාවෙන් උපාදානය කරගන්නවා. අවිද්‍යාව. මේ අවිද්‍යාවටත් හේතු තියෙනවා. එතනම නෙමෙයි ආරම්භය. ඒකටත් හේතු තියෙනවා. නමුත් අපි එතනින් තමයි පහසුවෙන් මේක විවරණය කරන්න අරන් තියෙන්නේ. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙන කාලයේ තිබුණා දඹදිව් තලයේ මිනිස්සු හදාගෙන තිබුණා කාලත්‍රයක්. අතීත, වර්තමාන, අනාගත. බුදුරජාණන් වහන්සේ මොකද කරේ? දැන් මේ කාලේ වේගයට හසු වෙලා යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නුදුරු අතීතයට අනාගතයේ සම්බන්ධ වෙන තැනට යෙදුවා ප්‍රත්‍යুৎপন্ন කියන වචනය. අන්න පටිච්චසමුපාදය හැදුනා. දැන් අපි නුදුරු අනාගතය ඊළඟට වර්තමාන අනාගත කියලා කියන්නේ නේ. නුදුරු අතීතයට අනාගතයේ සම්බන්ධ වෙන තැනට බුදුහාමුදුරුවෝ මොකද්ද යොදාපු වචනේ? ප්‍රත්‍යুৎপন্ন. ප්‍රත්‍යুৎপন্ন කියන වචනේ තේරුම දේශ බලා ඉපදීම. පැහැදිලිද? එතකොට අතීතයේ දේශ බලා අනාගතයේ උපදිනවා. වර්තමානයක් බුදු සමයේ නැහැ. තේරුණාද? බුදු සමයේ වර්තමානයක් නැහැ. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ එම්නේ ඇති වෙනවත් එක්කම වෙනස් වෙලා වැය වෙලා යනවනේ. උපාද වය ධම්මිනෝ. නමුත් අපේ හාමුදුරුවෝ කියනවා උත්පාද තිති කියලා. එහෙම නැහැ. තිතියක් හිටින්න විදියක් නැහැ. ඇති වෙනවත් එක්කම වෙනස් වෙනවත් එක්කම නැසෙනවා. මොකද මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ඉදිරිපත් කළේ මොන හේතුවක් නිසාද කියලා මේ පින්වතුන්ලා දන්නවද? බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙනකොට ප්‍රධාන ආගම් දෙකක් කණ්ඩායම් 62ක් තිබුණා. දන්නවනේ? මොකද්ද 62? ශාස්ත්‍රවාදී ආත්මවාදී කණ්ඩායම් කීයද? කීයද? 55යි නේද? ආත්මවාදී කණ්ඩායම් කීයක් හිටියද? 55යි ශාස්ත්‍රවාදී. උච්ඡේදවාදී කණ්ඩායම් 7යි. මිත්‍යා දෘෂ්ටි 62ක් තිබුණයි කියලා අහලා තියෙනවද? එහෙම නේ? ඔව්. එතකොට දැන් ආත්මවාදයේ තියෙන අය ආත්මයක් තියෙනවා කියලා විශ්වාස කරා. එහෙමනේ. මේ ශරීරය තුල ආත්මයක් තියෙනවා. මේ ආත්මය තමයි පින්පව් කරන්නේ. මරණයෙන් පස්සේ මේ ආත්මය තමයි ඊළඟ ආත්මයට යන්නේ. එහෙමනේ. ආත්මය ආත්මයක් තියෙනවා. ඈ ආත්මයක් තියෙනවද අපිට? මොකද්ද බුදුහාමුදුරුවෝ දාලේ? ඈ අනාත්ම. එතකොට ආත්මයක් තියෙනවා කිව්ව නිසා පුනරුත්පත්තියක් තියෙනවා. එහෙමනේ? පුනරුත්පත්තියක් තියෙනවා.
දැන් අපට පුනරුත්පත්තියක් තියෙනවද? තියෙනවද? දැන් මේ අය පිළිගන්නව නේද පුනරුත්පත්තියක් තියෙනවා කියලා. ඉතින් ඕගොල්ලෝ බෞද්ධ නෙමෙයිනේ. දැන් මේ පින්වතුන්ලගේ නෙමෙයි වරද. මොකද මේ ගතානුගතික ඇදුරන් මේ ප්‍රතීත්‍ය සමුත්පාදය කියන විචාරණ ක්‍රමයට ආත්මවාදයේ ආදේශ කරලයි මේක විස්තර කරන්නේ. ජාති ජරා මරණ ශෝක පරිදේව කියලා මේක සංසාර චක්‍රයකට දානවා නෑ. බෞද්ධයන්ට පුනරුත්පත්තියක් නෑ. පිළිගන්නවා. ඇයි දැන් ඔක්කොම නිකන් අන්දමන්ද වෙලා ඉන්නේ? මොකද තියෙන්නේ? පුනර්භවය. පුනර්භවයයි පුනරුත්පත්තියයි කියන දෙකේ වෙනස මොකද්ද? මේ පටිච්චසමුපාදය ගැන කතා කරනකොට ඉගෙන ගන්න එපා. පුනරුත්පත්තියයි පුනර්භවයයි අතරේ වෙනස මොකද්ද? එතකොට දැන් අතනත් අරගොල්ලෝ කියනෝනේ කර්මය අනුව උපදින්න කියලා එහෙම නේද කියන්නේ? දැන් පුනරුත්පත්තිය කියන්නේ මේ පුද්ගලයාම දැන් මම කුසල ධම්මම මැරිලා නැවත කුසල ධම්ම උපදිනවා. දැන් කුසල ධම්ම කෙනෙක් ඉන්නවද මේ අපි සම්මුතියෙන් මාව කවුරුත් හඳුන්වනවා කුසල ධම්ම. එහෙම නේද? නමුත් මෙතන එහෙම කෙනෙක් ඉන්නවද? නැහැ. මේ පරාණයට අයිතිකාරයෙක් නැහැනේ නේද? නැහැ. සත්වේ පුද්ගලයෙක් නැහැ. මේක ඇතුලේ ආත්මිකුත් නැහැ. එහෙනම් මැරිලා උපදින්න කෙනෙක් ඉන්නවද? නැහැ. එතකොට දැන් මෙතන පුනරුත්පත්තියක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කතා. පුනර්භවයක්. ඒ මොකද නාම ධර්මතාවයයි සසරේ යන්නේ. දැන් අපේ දුක සැප විඳින්නේ කයද හිතද? හිත. එතකොට හිත කියන්නේ රූප ධර්මතාවයේද නාම ධර්මතාවයේද? එතකොට සසරේ යන්නේ රූපේද නාමේද? නාමේ. එතකොට ආත්මයක් යනවා නම් යන්නේ නාමේද රූපේද? දැන් වෙනස තේරුණාද? අපිට තියෙන පුනර්භවය වැටහෙනවනේ. ඒකයි මම හොඳට තේරුම් ගන්න. එතකොට දැන් ඔන්න ඔය අවිද්‍යාව නිසා බලන්න අපි කොච්චර වැරදි විදිහටද මේව තේරුම් අරන් තියෙන්නේ කියලා. අපි නිකන් කියනවා අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නේද? නාම රූප පත්‍ය සලආයතන. ඕක කටපාඩම් කරගත්තාම කියනවා අපි පටිච්චසමුපාදෙත් දන්නවා. පටිච්චසමුපාදේ රස්නෙවත් වැදිලා නැහැ. ඒ අවිද්‍යාව තේරුම් කරන්න දන්නේ නැත්තම් අවිද්‍යාව ගැන දන්නේ නැත්තම් එතනින් ඉවරනේ. එහෙම නෙවෙයි. එතකොට දැන් අපි අවිද්‍යාවේ ඉන්න නිසා මොකද කරන්නේ? දැන් සංස්කාර හැදෙනවා නේද? එතකොට සංස්කාර හැදෙන්නේ මොකක්ද දිහා බලාගෙනද? දැන් මං කිව්වේ දේශ බලා සංස්කාර මොකක්ද දේශ බලාද ඇති උනේ? අවිද්‍යාව දේශ බලා නේද? ඇයි සංස්කාර දැන් දන්නවද සංස්කාර කියන්නේ මොනවද කියලා? සිතුවිලි නේද? සංස්කාර සිතුවිලි කුසල සිතුවිලි අකුසල සිතුවිලි එහෙම නේද? එතකොට කර්මය වැටෙන්නේ මොකටද? දැන් කුසල සංස්කාර අකුසල සංස්කාර කිව්වනම් එතකොට සංස්කාර වලට නේද කර්මය වැටෙන්නේ? අහලා තියෙනවද? දැන් අපි කිව්වනේ සංස්කාර කියන්නේ මොනවටද? සිතුවිලි. දැන් අපි ප්‍රවෘත්ති ආනවා. රූපවාහිනිය හරි රේඩියෝ එකේ හරි ඒ මොනවද? සංස්කාර. පත්තරේ තියෙන්නේ මොනවද? සංස්කාර. බලන්න ටෙලිඩ්‍රාමා එකේ කතාව මොකද්ද? සංස්කාර නේ. දැන් අපි හැමතිස්සෙම හිතනේව මොනවද? ඉතින් මේව තේරුම් ගන්න ඕන. නිකන් ওই වචන තිබුණු පළියට කටපාඩම් කරගෙන කියුවට වැටහීමක් වෙන්නේ නැහනේ.
එතකොට සංස්කාර කියන්නේ කුසල සංස්කාර අකුසල සංස්කාර නේද? එතකොට කර්ම වැටෙන්නේ ඒකට. කර්මය ගැන දන්නවද? මේක හරි ගැඹීරයි. කර්ම. දැන් කර්මය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරා කර්ම දර්ශනය. එතකොට මේක තියෙනවා උපනිෂද් කර්මය, ජෛන කර්මවාදය, භගවත් ගීතාගත කර්මය, ඍග්වේදාත්මක කර්මය, බෞද්ධ කර්මය. ඒ අනිත්‍ය ආත්මවාදීනුත් කර්මය ගැන කතා කළා. දැන් බුදුරජාණන් වහන්සේගේ කර්මය පිළිබඳ සූත්‍රාන්තගත දේශනා තියෙනවා උංගක්. අපේ රටේ ජනකාන්තම සූත්‍ර දෙකක් තමයි දේව දූත සූත්‍රය. යම රජුරෝ දූතයන්ට උපදෙස් දෙන එක. දේව දූත සූත්‍රය නේද? ඊළඟට තව ජනකාන්ත සූත්‍රයක් අපේ තියෙනවා චූල කම්ම විභංග සූත්‍රය. තෝදෙහිය මානවකයා ප්‍රශ්න 14ක් අහනවා බුදුහාමුදුරුවන්ගෙන්. සමහරෙක් උපංගමම මැරෙනවා, සමහරෙක් ටික කාලයක් ගිහින් මැරෙනවා, සමහරෙක් දීර්ඝායු විතර බැඳෙනවා. ඇයි බුදුහාමුදුරුවනේ එහෙම වෙන්නේ කියලා අහනවා නේද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ප්‍රාණඝාත කරපු අය මෙහෙමයි, සත්තුන්ට හිංසා කරපු අය මෙහෙම. එහෙම නේද උත්තර දෙන්නේ? මොකක්ද මේ සූත්‍රේ? මොකක්ද මේ සූත්‍රේ? චූල කම්ම විභංග සූත්‍රය. නමුත් පණ්ඩිත වේදනීය දාර්ශනික විවරණයන් සහිත සූත්‍ර තියෙනවා. ඒව තමයි ඒ සූත්‍ර තමයි නිබ්බේධික පරියාය සූත්‍රය, අම්බලට්ටිකා රාහුලෝවාද සූත්‍රය, මෝලිය සීවක සූත්‍රය වගේ දාර්ශනික සූත්‍ර තියෙනවා. දැන් අම්බලට්ටිකා රාහුලෝවාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ රාහුල හාමුදුරුවන්ට. දැන් බුදුරජාණන් වහන්සේගේ පාදෝවණය කරනවා රාහුල හාමුදුරුවෝ. දැන් බඳුනේ ඉතුරු වෙච්ච වතුර ටික දිහා බලලා පැන් ටික දිහා බලලා බුදුරජාණන් වහන්සේ අහනවා රාහුලය දැන් මූණ පේනවනේ ඒකේ නේද? වතුර අඩි අහනවා කැඩපත කුමක් සඳහාද? මං ඉස්සෙල්ලා මේකත් මතක් කරන්න ඕන. මේ අය අහගෙන ඉන්නවා. හුඟක් දෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. හේතුව මේ අය පොතපත කියවලා නැති නිසා. මෙහෙම බෑ සසරෙන් එතර වෙන්න. ගාත කියලා මල් පූජා කරලා දානේ දීලා විතරක් බෑ. ඒව කරලා සසරේ ගිය හැකි. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලට පවා ගිය හැකි. නමුත් ඒවත් දුකයි. ඒවයිනුත් අපායට ආපහු කඩාගෙන වැටෙනවා නේද? එහෙනම් බෞද්ධයෝ හැටියට අපි වීරිය කරන්න ඕන සසර නැති කරගන්න. ඒකට අවශ්‍යයි එහෙනම් විශේෂයෙන්ම මොකක්ද අවශ්‍ය? ප්‍රඥාව. ප්‍රඥාව ඉබේ ලැබෙන්නේ නැහැ. විශ්මාංශ වෙලා ඕන නුවණ ලබා ගන්න. බණ අහන්න ඕන, පොතපත කියවන්න ඕන. දැන් මේ කොළඹ නගරේ උගාක් වියතුන් මෙතන ඉන්නේ. ලොකු රක්ෂාවල් කරලා රිටයර් වෙච්ච අය, ලොකු රක්ෂාවල් කරන අය, ඉගෙන ගත්ත අය මෙතන ඉන්නේ. ඇයි ඒ බුද්ධියෙන් ප්‍රයෝජන නොගන්නේ? දැන් ඉස්සර පොත්පත් තිබුණේ නැහැ. අපිට අර රේරුකානේ හාමුදුරුවන්ගේ, බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ මේ පොතක් තමයි කියවන්න ලැබුණේ. අද එහෙමද? මේ මහ දුරද්ද? මේ නැදිමාලේ අර කිරම විමල ජෝති හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න මහා පොත් මැදුරක් හදලා තියෙනවා. අර තුම්මුල්ලේ තට්ටු 16ක පොත් මැදුරක් බෞද්ධ පොතපත. මුළු ලෝකවාසී බෞද්ධයෝ ඔක්කොම ඇවිල්ලා එතනින් පොත් ගන්නේ. ඇයි මේ හැතැම්ම තුන ගිහින් මේ පින්වතුන්ලට පොතක් පතක් අරගෙන මේ සසරෙන් ගැලවෙන්න, දුකෙන් මිදෙන්න, ධම්ම අවබෝධය ලබා ගන්න බැරි පොතක් කියවලා කෝටියක් වේදම් කළා ඉඩමක් ගන්නවට වැඩිය වටිනවා දහම් පොතක් කියවලා අවබෝධය ලබා ගන්න එක. ඉඩම දාලා යන්න වෙනවා කවදා හරි පොතෙන් ලබාගත් දහම් දැනුම ඊළඟ භවයට අනුශය වෙනවා. ඔහොම ඉන්න එක බුද්ධියට කරන ලොකු නිගාවක්. මේකෙන් ප්‍රෝජන් ගන්න යන්නේ එතනට.
පිටතනක් නෙමෙයි අපේ තැනක්. ඒ ආමුදුරෝ මේ සම්බුද්ධ ශාසනයට උදාර සේවාවක් කරලා තියෙනවා. හැමෝටම කැත නැතුව ගිහින් පොතක් ගන්න තැනක් හදලා. කලින් ඕවා තිබුණේ නෑ රටේ. ප්‍රෝජන් ගන්න ඒවයින්. මට මේ කතා කරගෙන යනකොට තේරුණා මේ අයට දැනුම අඩුයි කියලා. අම්බලට්ටිකා රාහුලෝවාද සූත්‍රයේ දැන් බුදුරජාණන් වහන්සේ අර දිය බඳුනේ ඉතුරු වෙච්ච ටික දිහේ බලලා රූපේ දැකලා අහනවා මොකද්ද? රාහුලය කැඩපත කුමක් සඳහාද? රාහුල හාමුදුරුවෝ කියනවා භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂණය සඳහා. අපි මුහුණ බලන්නේ මොකටද? මුහුණ බලන්නේ මුහුණ හොඳද කියලා අපේ සිහියට ගන්න එපාය. මේකේ දාඩියද දැලි ගෑවිලාද මුහුණේ කොණ්ඩේ අවුල් වෙලාද තැනකට යන්න සුදුසුද ඒකටනේ. ඒ වගේ රාහුල සිතෙන් සිතනකොට සිතුවිල්ල ගැන හිතන්න. මේ හිතන සිතුවිල්ල මට යහපතක් වෙයිද අනුන්ට යහපතක් වෙයිද? කුසලයේ පිණිස පවතීද අකුසලයේ පිණිස පවතීද? කතා කරනකොට එහෙම හිතන්න, යමක් කරනකොට එහෙම හිතන්න. තමාටත් අනුන්ටත් උභය පාර්ශවයටම යහපතක් වෙනවයි කියලා හිතනවා නම් ඒ වැඩේ කරන්න, නැත්නම් අතහැරලා දාන්න. කර්ම රැස්වෙන්නේ හිතන්නේ. නිබ්බේධික පරියාය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ වදාරනවා චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි චේතනාවම කර්මයයි මම කියමි. චේතනාව කියන්නේ මොකද්ද? සිතුවිල්ල. සිතුවිල්ල නාම ධර්මතාවයක් නේද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ අවධාරණයෙන්ම නාම රූප ධර්මතාවයන් නිරන්තරයෙන් වෙනස් වෙන සුළුයි අනිත්‍යයි. එහෙම නේද? නාම ධර්මතාවයක් වූ කර්මය නාම ධර්මතාවයේ වූ කර්මය අනිත්‍ය නම් විපාක දෙනකම් පවතිනවද? පවතිනවා නෑ. එහෙම නේද? මේව හිතන්න ඕන අපි. පොත කියවල නිකන් හිටියට හරියන්නේ හිතන්න. කර්මයේ විපාක දෙනකම් පවතිනවා නම් අඟුලිමාල රහත් උනේ කොහොමද? සන්තතිය මහත්ය රහත් උනේ කොහොමද? කර්මශේ කරලා බුදු උනේ කොහොමද? එහෙම නේද? කැමුරේ මේවා හිතන්න. ඊළඟට මෝලිය සීවක සූත්‍රයේ මෙය මේ කර්මය වැරදි විදිහට උඟක් දෙනෙක් තේරුම් අරන් තියෙන හින්දා මතක් කරන්නේ. සංස්කාර ධර්මයට නැයිත වෙන්නේ නේද? එතකොට දැන් මෝලිය සීවක බමුණා මේ මෝලිය සීවක ජෛන තාපසයා බුදුහාමුදුරන්ගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ සිරිපතුලේ ගල් කෑල්ලක් වැදිලා තුවාල වෙලා පැසවල කෝවක් අගෙඩියක් වගේ ඉදිමුණා. ලේ පාට වෙලා වේදනාවින්ද මේ අතීතේ කරපු අකුසලයක විපාක නේද? දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා නැහැ සීවක. යම් දෙයක් සිදු වෙන්න අට කාරණාවකින් වාතේ නිසා, පිත නිසා, සෙම නිසා, සන්නිපාතේ නිසා, ඍතු දෝෂ නිසා, වසවිස නිසා, පරෝපක්‍රමේ නිසා, කර්මේ නිසා. එතකොට දැන් ගල් කෑල්ල සිරිපතුලේ වැදුනේ పూర్ව කර්මයටද දෙවිදත්තර ගල් පෙරලපු නිසාද? කොහොමද? කොහොමද? ගල පෙරලපු නිසා. එතකොට අර අටෙන් මොකකටද මේක වැටෙන්නේ? පරෝපක්‍රමය. අනුම්බේ උපක්‍රමයක් නිසා. නේද? දැන් ඒ වුණාට හාමුදුරු කොල්ල උගන්වනවානේ බුදුහාමුදුරුවන්ටත් කර්ම විපාක විඳින්න සිද්ධුණයි කියලා. මොන මෝඩ කතාවද ඔය? බුදු වෙනකොට රහත් වෙනකොට කර්ම ෂේ වෙනවානේ. මම ඉන්නකන් නේද කර්ම විපාක විඳින්න වෙන්නේ. දැන් බුදු වෙනකොට රහත් වෙනකොට මම ඉතුරු වෙනවද? මම නැති වෙනවා. නිෂ්පුද්ගල තත්වයටපත් වෙනවා. ලෞකිකත්වයෙන් මිදිලා ලෝකෝත්තර දරට යනවා. ඒ උත්තමයට කර්මයේ විපාක විඳින්න අපේ මහානකම වැඩක් නැහැනේ. එහෙම නේද? මේවා හිතන්න. සංස්කාරයන්ගේ ස්වභාවය කල්පනා කරන්න. සංස්කාර පත්‍ය ඊළඟට සංස්කාර නිසා මොනවද ඉති වෙන්නේ? විඥානය. මම මේ කලින් මම හිතන්නේ කිව්වා නේද? විඥානය. විඥානය කියන්නේ අපි ඇහැ නිසා, දිව නිසා, නැහැ නිසා, කය නිසා, මනස නිසා නේ. ඇහැ නිසා, කන නිසා, නැහැ නිසා, දිව නිසා, කය නිසා, මනස නිසා. මනසත් ඇහැ කන දිව නැහැ වගේ
හසුරවන්න පුළුවන් ඉන්ද්‍රියක්. එතකොට ඔය හය පොලෙන් තමයි විඥානයක් ඇති වෙන්නේ. විඥානය කියන්නේ හිතට නෙමෙයි. විඥාණයෙන් කරන්නේ අරමුණක් තියෙන බව පෙන්වන එක. චක්කු විඥාන. දැන් චක්කු විඥානයක් හටගන්නේ නැහැ අන්ධයෙකුට. අන්ධයාට පේන්නේ නැහැ. ඉතින් චක්කු විඥානයක් එන්නේ නැහැ. බීරෙකුට සෝත විඥානයක් එන්නේ නැහැ. දැන් අපිට පින්වතුනි කියන්නේ ඒකයි. ඇයි? මගපල ලබන්න පුළුවන් ද අන්ධයෙකුට? මගපල ලබන්න පුළුවන් ද බීරෙකුට? බෑ. එතකොට අපේ ඉන්ද්‍රියන් හයම ක්‍රියාත්මක නම් අපිට පුළුවන් නේද? එතකොට අපි පින්වත් නේද? වරද තියෙන්නේ අපි ඒකෙන් ප්‍රයෝජනේ ගන්නෙ නැති එක නෙවෙයිද? ඉතින් මේවා හිතන්නකෝ ගිහිල්ලා. මේවා ඉගෙනගෙන යන්නනේ මෙච්චර වේස්මාන්ස් වෙලා මෙහාට එන්නේ. හිතන්න. එතකොට විඥාණයෙන් අරමුණු තියෙන බව පෙන්නනවා. දැන් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මොකද කරන්නේ? නාම රූප කරනවා, රූප නාම කරනවා නේද? ඔව්. සංස්කාර වලින් ගත්ත දේ දැන් ඔන්න රුවන්වැලි මහා සෑය කිව්ව ගමන් අපිට පේනව නේද? දැන් රුවන්වැලි මහා සෑය එතකොට කොහෙද තිබුණේ? මන ඉන්ද්‍රියේ නේද? සෝත ඉන්ද්‍රියෙන් දුන්නා. ඒ කණෙන් ඇහුණානේ රුවන්වැලි මහා සෑය. එතකොට කණෙන් ඇහිච්ච එක මන ඉන්ද්‍රියෙන් පෙන්නුවා. පැහැදිලිද? අපි එතකොට උදේ ඉඳලා හැන්දෑ වෙනකන් ඔය හිතනවා කියන්නේ නාම රූප කරනවා, රූප නාම කරනවා. ඕකනේ කරන්නේ. කුසල පැත්තටත් කරනවා, කුසල පැත්තටත් කරනවා. එහෙමයි නේ. එතකොට නාම රූප පත්‍ය එතකොට ආයතන 6 නිතරම ක්‍රියාත්මක වෙනකොට මම මගේ කියලා තමයි ඕෙන් ගන්නෙ. පැහැදිලිනේ. එතකොට අයිති නැති දේවල් අවිද්‍යාව නිසානේ මේ ඔක්කොම වෙන්නේ. මුල අවිද්‍යාව අකට යනකම් වෙනවා. මේ ඔක්කොම වෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට සලආයතන පත්‍ය පස්ස. පස්ස කියන්නේ ස්පර්ශ වුණාම හය පොළෙන්ම අපි මම මගේ කියලා අහුවෙන දේවල් ගන්නවා. නේද? පස්සපච්චය වේදනා. දුක සැප අපි අල්ල ගන්නවා. එහෙම නේද? පස්සපච්චය වේදනා. වේදනාපච්චය තණ්හා. ඒකට අපි තණ්හාව ඇති කර ගන්නවා. සුබ දේ කෙරෙහි තණ්හාවක්, අසුබ දේ කෙරෙහි ද්වේෂයක්. දෙකම එන්නේ තණ්හාවට. එහෙම නේද? තණ්හාපච්චය උපාදාන. උපාදානය කියන්නේ දැඩි කොට අල්ලා ගන්නවා. උපාදානපච්චය භව. භව කියන්නේ මොකද්ද? භවය කිව්වේ මොකක්කටද? තේරුම් ගන්න. දැන් අද මේ පොයදා සිල් සමාදන් වෙන්න ඕන කියලා ඊයේ හිතුවා. නේ? එතකොට අද උදේ ලෑස්ති වෙනකොට මොකද දැන්? ඊයේ හිතව නිසා අද මේ වැඩේ වුණා. එතකොට අද සිල් ගන්න යන්න ඕන. ඇයි? භව වෙලා තිබිච්ච දෙයක් උදේ පුනර්භව වුණා. මේ මුළු ලෝකම අපි භවයක් කොට මේක ඇතුලේ දාගෙන තියෙනවා. එතකොට මුළු ලෝකෙම තියෙන්නේ කොහෙද? මනස තුල. බුදුහාමුදුරුවෝ අදාළේ බඹයක් පමණ විශාල වූ මේ සිරුර තුල මුළු ලෝකෙම තියෙනවා. පිටින් හොයන්න දෙයක් නැහැ. එහෙම නේද? අපි මේ හය පොලෙන් අල්ලගත්ත විදිහට ලෝකෙ තැම්පත් කරලා තියෙනවා, භව කරලා තියෙනවා මේකේ. බුදුහාමුදුරුවෝ අදාලා භවති යනුවෙන් ලෝකේ නම් කෙරුවා. මුළු ලොවම භවයක් බවත්, අනිත්‍ය බවත්, දුක් සහිත බවත්, ශුන්‍ය බවත් බුදුදහමෙන් ඕකයි අනාවරණය කළේ බුදුහාමුදුරුවෝ. භවය කියන්නේ අපි උපන්දා ඉඳලා අල්ලලා මේකේ දාලා තැම්පත් කරලා තියෙන ඒවා භව. ඒවා අපිට මනීන්ද්‍රියෙන් ආපහු සීපත් කරනකොට පුනර්භවය ඇති වෙනවා. මැරිලා උපදින කතාවක් නෙමෙයි. දැන් තේරුණාද? ඊළඟට භවපච්චය ජාති. ජාති කියන්නේ මොකද්ද? කොහෙන්ද උපදින්නේ? මව් කුසෙන්. එහෙමනේ. මෙතන ඉන්නවා විවිධ වයස් තරාතිරම් වල අය. අත උස්සන්න මට උපදින වෙලාවේ දුක දැනෙච්ච කෙනෙක්. දැන් ඔයගොල්ලෝ දරුව ප්‍රසූත කළා. කාටවත් දරුවා ප්‍රසූත කරන වෙලාවේ දුකක් හටගත්තද?
වේදනාවට කෑ ගහන්නේ නැති මරලා තෝනි දීලා. දරුවා ලැබුණාට පස්සේ දුකටපත් වුණා සතුටටපත් වුණා. දරුවත් සතුටෙන්. දරුවට අමුතු ලෝකයක් වෙනස් කෑ ගහනවා. එහෙමයි. දුකට නෙමෙයි. දැන් අපි බණටත් ඉගෙන ගන්නවානේ අවුරුදු එකමාරක් විතර වෙනකන්. ලදරුවෙකුගේ මනස ප්‍රභාස්වර මනසක්. පිළිගන්නවද? කිලුටු නෑ. ඕන කෙනෙකුගේ අතට පයින්නවා hina වෙලා. එයා බෙදාගෙන නෑ ලෝකේ. එයාට මේ අපේ අය අර පිට අය මේ මගේ එහෙම නෑ නේද? නෑ. ඇයි ඒ? එයාට දැන් මෑණියන්ගේ තුරුලේ මව්කිරි උරා ඉන්නවා. මම මැරෙනවා. දැන් දරුවට දුකද? ඒ දරුවා දන්නේ නැහැ. අම්මට නම් දරා ගන්න බෑ දරුවා නැති වුණොත්. දරුවට දැනෙන්නේ නැහැ. ඇයි? දරුවාගේ තාම මනස මෝරලා එයා මම කොට මගේ කොට දෙපැත්තට බෙදාගෙන නැහැ. එතකොට මෙතන ඉපදීම දුකක් කියන්නේ මව් කුසෙන් බිහිවීම නෙමෙයි. අර ප්‍රභාස්වර මනස මමත්වයේ නිසා විපරීතයකටපත් වෙනවා. මමත්වයේ උපතයි දුකේ උපත. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම වදාළේ මෙතන සත්වයක් නොවේ, පුද්ගලයෙක් නොවේ, මම නොවේ, මගේ නොවේ, ආත්මය නොවේ. එමනේ. එතකොට එහෙම උගන්වපු බුදුරජාණන් වහන්සේ අපිට කායික වශයෙන් ධර්මයේ දේශනා කරයිද අර්ථවත් කළා? නැහැ. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ මනෝවිද්‍යාත්මක වශයෙන්. දුකේ උපත මව් කුසෙන් බිහිවීම නෙමෙයි, මමත්වයේ උපත. එතකොට මම කොට ගන්න සිටිවිල්ල ෂණයකින් විපරීතයක් බවට පත් වෙනවා. නාකිවීම නෙමෙයි, මම කොට ගන්නා සිටිවිල්ල විපරීතයක් බවට පත්වීමයි ජරාව දුකක් වෙන්නේ. තේරුණාද? දැන් ලොකු වාසියක් වෙනවා. එතකොට සතුටක් ඇති වෙනවනේ හිතේ. ඒක හැමතිස්සෙම තියෙනවා. නැෂණයෙන් ඒක වෙනස් වෙනවා. ෂණයෙන් ඒක දුකක් වෙන්නත් පුළුවන්. විපරීතයක් බවට පත් වෙනවනේ. ඒකයි දුක. ඊළඟට මරණය දුක වෙන්නේ කොහොමද? මැරිච්ච කවුරුවක්වත් පණ යනකොට කිව්වද හරි දුකයි ඕයි කියලා? එහෙනම් අපි කාටවත් මරණය දුකයි කියන අත්දැකීමක් තියනවාද? එහෙනම් මරණය දුක උනේ කොහොමද? පංච උපාදානස්කන්ධයෙන් මම කොට මගේ කොට අල්ලාගෙන තිබෙන ලෝකය පණ යන අවස්ථාවේදී අතහැරීමට තියෙන කැමැත්තයි දුක. මේක මනෝවිද්‍යාත්මකයි. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ප්‍රතිත්‍ය සමුප්පාදේ නැමැති විචාරණ ක්‍රමය ෂණයකින් ඇති වෙලා ෂණයකින් වෙනස් වෙලා ෂණයකින් නැසෙන එක. කාලත්‍ර වලට දාන්න බෑ. දැන් අර විස්තර කරන විදිහට ඉපදිලා අවුරුදු 60 70ක් යන්න ඕන නාකි වෙන්න. ඒ මහලු බවනේ දුකක් කියන්නේ නේද? ඊළඟට මහලු වෙලත් අවුරුදු 20ක් 25ක් යන්න ඕන මැරෙන්න. කාලත්‍රයකට දාලා. පටිච්ච සමුප්පාදේ එහෙම බෙදන්න බෑ. එවලෙවල ඇති වෙන්නේ. එවලෙවල ඇති වෙලා එවලෙවල වෙනස් වෙලා එවලෙවල නැසෙන දෙයක්. ඒ නිසා මෙතන මම කොට ගන්නා සිතුවිල්ල ඒ ෂණයෙන් විපරීතයක් බවට පත් වෙලා ෂණයකින් පරිහානියට පත් වෙන එක ගැනයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිත්‍ය සමුප්පාදේ නැමැති විචාරණ ක්‍රමයෙන් ලෝට අනාවරණය කළේ. ඒ නිසා මේ අද උතුම් වෙසක් පොහොය දවසේ මේ බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්මස්කන්ධයම ඔය මත ගොඩ නැගිලා තියෙන්නේ. බුදුදහමේ පදනම පටිච්ච සමුප්පාදය. බුද්ධ මන්දිරයේ ගොඩනගලා තියෙන්නේ මේ පදනම උඩ. ඔය ගැන අවබෝධය හොඳට තියෙන්න ඕන. ඒ නිසා කවුරුත් මේ උතුම් ධර්මයේ පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කර ගන්න ඕන. ඒ නිසා අප සියලු දෙනාම මේ සසර කතරෙන් එතර වෙන්න වීරිය කරන්නේ. මම අවසාන වශයෙන් කියනවා මනසි වචසි කායේ පුණ්‍ය පීයුස පූර්ණං ත්‍රිභුවන මුඛකාරා සම්ති විස්ත්‍රීණ යන්ත පරගුණ පරමාණු පර්වතී කෘත්‍ය නිත්‍යං නිජ රති විකසත්තක් සම්ති සත්තක් කියන්ත. කිසි කෙනෙක් කෙරෙහි අධිමාත්‍ර නොමනා අමනාපයක් නොකොට
කිසි කෙනෙක් කෙරෙහි නොමනා ඇල්මක් නොකොට කෙන්දක් පමණ තියෙන ಗುಣ කන්දක් ගන්නට ලොකු කරලා පෙන්නනවා නම් කන්දක් පමණ තියෙන අගුණ කෙන්දක් ගන්නට පොඩි කරලා පෙන්නනවා නම් සිත නිතරම පිනෙන් නැහැවිලා නම් සිත කය වචනය නැමැති තුන්දොරින් පළවෙන ක්‍රියාවෙන් මුළු මහත් ලෝකයාටම සේවය කරන්න පුළුවන් නම් හිත නෙළුම් මලක් වගේ විකසිතව තබාගෙන ඉන්න පුළුවන් නම් එවැනි උත්තමයෝ මේ ලෝකයට කී දෙනෙක් පහළ වෙලා සිටියාද කියලා බෞද්ධ දර්ශන සාහිත්‍යයෙන් දැන ඉගෙනගෙන අපේ මනසත් නෙළුම් මලක තත්වයට පත් කර ගැනීමට මේ උතුම් වෙසක් පොහොය දවසේදී සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිංසනය කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පතායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු